සුවපත් වුණු සංසිඳුණු සැනසෙල්ලටපත් වුණු සිසිල්ලුණු సంతాනයක සතුට ප්‍රීතිය ප්‍රමෝදය අත්දකින්නට ලැබෙන සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍රවරුනි මෙත් මග පස්වෙනි වැඩසටහනත් සමගයි නිලඹ භාවනා මධ්‍යස්ථානයත් ඔබ අපත් මේ මුණ ගැහෙන්නේ මේ කාලේ පිදුරු ගහක නොවේයි පිදුරු කෙන්දක වුණත් එල්ලෙන්නට හදන හොයන කොහොමද බේරෙන්නේ කුමකින්ද රැකවරණය ලැබෙන්නේ ඒ පිළිබඳ ආකූල ව්‍යාකූල කාලෙක මෛත්‍රිය අපට බ්‍රහ්මමය වූ දිව්‍යමය වූ දෑතක් දිගු කරනවා බොහොම සවිමත් දෑතක් අල්වා ගන්නා ලෙස ආදරයෙන් දයාවෙන් සහ කරුණාවෙන් පවසමි මෛත්‍රිය නැමැති දෑතේ එල්ලෙන්න මෛත්‍රිය නැමැති දෑත හොඳින් අල්ලගන්න මෛත්‍රිය අපිව අතාරින්නේ අපි මෛත්‍රිය අතහැරියොත් මිස මෙකල පමණක් නොවේයි කවදත් අපට හිතාගන්න පිළිවන් හිතාගන්නට බැරි ව්‍යසනවලදී කායික මානසික සමාජික කාලගුණ විවිධ ධර්මතා නිසා ඇතිවුණු ඇතිවන ඒ ව්‍යසනවලදී ලෝකයට පිහිටක් උපකාරයක් ආධාරයක් උදව්වක් දුන්නු දෙන එක් විශ්වීය ධර්මතාවක් තමා මෛත්‍රිය මෙත්තා මේ විශ්වීය ධර්මතාවක් ආගමක් නොවේයි මෛත්‍රියට ආගමක් නැහැ මෛත්‍රිය පිළිබඳ බොහෝ ආගම් කතා කරනවා ඒ ශාස්ත්‍රූන් වහන්සේලාගේ අත්දැකීම් වලට සාපේක්ෂව ඒ සංස්කෘතිය ඇතුළේ තිබුණු වචන වලින් මේ මෛත්‍රිය ගැන කතා කරලා තියෙනවා මේ විශ්වීය ධර්මතාව ගැන කතා කරලා තියෙනවා බෑ වෙනස් අත්දැකීමට සාපේක්ෂවයි කතා කරන්න වෙන්නේ මේ බුදුදහම අප්‍රමාණ වූ මෛත්‍රියක් ගැන කතා කරනවා අනන්ත වූ මෛත්‍රියක් අපමඤ්ඤ අපරිමාණ මානසං භාවයේ අපරිමාණ මොකද බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම මෛත්‍රිය පිළිබඳ අනන්ත වූ අත්දැකීමක් අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ අත්දැකීම අප්‍රමාණ වූ අත්දැකීමක් ඉතින් අප්‍රමාණ වූ අත්දැකීමක් ලත් ශාස්ත්‍රූන් වහන්සේ නමකට ඒ විශ්වීය ධර්මතාව ගැන එහි අප්‍රමාණ ස්වභාවය ගැන කතා කරන්න පිළිවන්. ඉතින් ඊට මෙහා සීමා සහිත අත්දැකීම් ලත් ගුරුවරුන් පවා ඒ තමන් ලත් සීමිත අත්දැකීමේ තිබෙන ආශ්චර්යමත් බව ගැන හැම ආගමකම වගේ කතා කරලා තියෙනවා. ආගම් වලින් එහාට ගිහිල්ලා
විශිෂ්ට වූ මිනිසයන් ආදරය ගැන කතා කරනවා. එක්කෙනෙකුට සීමා නොවන පෙරලා යමක් බලාපොරොත්තු නොවන ආදරය පිළිබඳ, දයාව පිළිබඳ, අනුකම්පාව පිළිබඳ, කරුණාව පිළිබඳ ඒ විශිෂ්ට වූ පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමදෙනාම කතා කරනවා. ඉතින් එකී මෙකී නොකී සියලුම කරුණු කාරණා වලින් කල්යාණ මිත්‍රේනි ඔබ අප හැමදෙනාම එක්තරා දුරකට අවිනිශ්චිත භවයේ අනතුරුදායක භවයේ අවදානමේ ගැට්ටේ පාතබල ඒ අවදානමට වැටෙනවද එහෙට වැටෙයිද ගොඩ එන්න පුළුවන් වෙයිද කියන චකිතයෙන් ඉන්න මේ කාලේ විශ්වාසය තැබිය හැකි භක්තිය ඇති කරගත හැකි ප්‍රසාදය පහළ කරගත හැකි අපි කාටත් හදවතින්ම සමීප විය හැකි සරලම ධර්මතාවක් තමා මෛත්‍රිය. ඒ පිළිබඳ අපි වැඩසටහන් 4කදී විවිධ අංශවලින් සාකච්ඡා කළා, කතා බහ කළා. මෛත්‍රිය පිළිබඳ නිර්වචනයක් දෙන්න අපි උත්සාහ කළා. ඒ පහසු නැති බව පෙනුණා. අපිට අපේ භාෂාවේ බොහෝ වචන අවශ්‍ය වුණා. තනි වචනයක් නෑ මෛත්‍රිය කියන්න. ඊළඟට මෙහි තිබෙන මෙයින් කළ හැකි දේවල් පිළිබඳ අපි කතා කළා. යම් යම් විද්‍යාත්මක පරීක්ෂණත් ආශ්‍රයෙන් මේ මෛත්‍රී සහගත වචනයක තිබෙන බලපෑම ගැන මොනතරම් බලපෑමක් භෞතික ලෝකේ කරනවද? ඒ වචනය දැන් භාවනාව පිළිබඳ බොහෝ පරීක්ෂණ අද ලෝකේ කරනවා. එදත් කළා. හැබැයි එදා කලේ වෙනස් ආකාරයකට. එදා භාවනාව පිළිබඳ පරීක්ෂණය කළේ තමන්ම භාවනා කරලා. ඒ තමා පෙරදිග ක්‍රමය. පරීක්ෂණයක් කරන පෙරදිග ක්‍රමය තමයි පරීක්ෂකයාම පරීක්ෂණයේ බවට පත් වෙනවා. ඉතින් බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඒ පරීක්ෂකයා වෙනම ඉන්නවා. පරීක්ෂණයේ වෙනම තියෙනවා. ඒට සහභාගී වෙන ඇත්තන් වෙනම ඉන්නවා. කොහොම හරි භාවනාව පිළිබඳ අද ලෝකේ බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යාගාරවල පරීක්ෂණ කරනවා. ඉතින් මේ පරීක්ෂණ වලට බොහෝ විට භාවනාවේ මේ සතිය තමා මාතෘකා කරගන්නේ. සතිමත් බව. එතකොට මේ භාවනාව පැතිලන්ට මේ කායික පැත්තෙන් මොළය මේ සත්‍යමත් බව නිසා මොළයේ මොනවද වෙන වෙනස්කම් පිළිබඳ. ඉතින් මොළයේ පිළිබඳ දීර්ඝ වූ ගැඹුරු අනාවරණයන් භාවනාවත් සමග විද්‍යාව සිදු කොට තිබෙනවා, සිදු කරමින් යනවා. ඒ සමහර ඒ පරීක්ෂණ වලට බොහොම ඈතින් දායක වෙන්න අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා. විවිධ විශ්වවිද්‍යාලවල විවිධ පරීක්ෂකයන්. ඉතින් එක් ඇමරිකානු ජාතික පරීක්ෂිකාවක් ඒ පිළිබඳ පෙරදිග ක්‍රමයටත් පරීක්ෂණය කළා. එතුමිය ඇවිත් නිල්ලඹ කාලයක් භාවනා කරමින් සහ ඊළඟට බටහිර විද්‍යාත්මක ක්‍රමයට මොළයේ පිළිබඳ ආශ්‍රයෙන් ඒ පරීක්ෂණය කළා. ඉතින් ඒට අපිට හැකි පමණින් උදව් කළා. හැබැයි උදව් කරලා එතුමියට මා කීවා ඔබතුමීට පුළුවන් නම් මොළේ අතෑරලා හදවත
අරමුණු කරගෙන ওই පරිශ්‍රණය කරන්න. මොලේ අద్භූත ඉන්ද්‍රයක් බව හැබෑව. කවදාවත් හරියට තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ ඉන්ද්‍රයක් තමා මොලය. ඒ ඇත්ත. නමුත් මේ භාවනාවේ වෙනස්කම් පිළිබඳ ඒ භාවනාවේ තිබෙන අත්දැකීමේ පැත්ත පිළිබඳ විශේෂයෙන් සමත භාවනාවේ අවශ්‍ය නම් පුළුවන් නම් ක්‍රමයක් හොයාගන්න මේ හදවත පිළිබඳ පරිශ්‍රණයක් කරන්න. මොකද එතුමිය හිර වෙලා තිබුණේ බොහෝ තැන්වල. මා දන්නේ ඒ පරිශ්‍රණය කළාද කියා. හැබැයි සතුටට කාරණයක් තමා මේ මෛත්‍රිය පිළිබඳවත් දැන් නෙමේ කලක පටන් විද්‍යාත්මක ලෝකයේ පරිශ්‍රණය කරනවා. මේ සතියෙන් ගිහිල්ලා නැවතිච්ච තැනක් තියෙනවා. සතිය අපි එක්ක ගිහිල්ලා නවත්තන තැනක් තියෙනවා. විද්‍යාත්මක ලෝකකින් එහාට යන්න අලුත් දොරටුවක් ඇරලා දෙනවා මෛත්‍රිය. ඉතින් ඒ ප්‍රතිඵල විස්මිතයි. විස්මිතයි මෛත්‍රිය ප්‍රතිඵල. මෛත්‍රියේ විස්මිත ප්‍රතිඵල පිළිබඳ යන්තම් දිවගාලා හරි අපි කාටත් ප්‍රත්‍යක්ෂයන් අත්දැකීම් තිබෙනවා. ඒ හොඳටම පැහැදිලි කරගන්න පිළිවන් කිසියම් දුරකට මේ මෛත්‍රිය නැති අවස්ථාවල මෛත්‍රිය කියන ඒ විශ්වීය වූ ස්වභාවයේ ශක්තිය සමග අපි සම්බන්ධ නොවුණු අවස්ථාවල අපේ ස්වභාවය ගැන අපිට පුළුවන් හොයලා බලන්න. අපි කෝපයටපත් වුණු වෙලාවක කොහොමද? තරහ ආපු අවස්ථාවක, ඉවසීම නැති වුණු වෙලාවක, කේන්ති ගිය වෙලාවක, කෝප වුණු අවස්ථාවක, කුපිත වුණු අවස්ථාවක අපේ අත්දැකීම් මොනවද? ඉතින් ඒ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍ය නැහැනේ. අපි කාටත් ඒ පරීක්ෂණ කරන්න පිළිවන්. හොඳට බැලුවොත් කවුද කැමති කෝප වුණු කෙනෙක්ගේ මූණක් දිහා බලන්න? කවුද කැමති? තරහ ගත්ත කෙනෙක්ගේ මූණ දිහා බලන්න කවුද කැමති? තමන් ආදරයම කරන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ආදරණීය දුවෙක් පුතෙක් වෙන්න පුළුවන්. මව්පියා විය හැකියි. සම්පුරුෂයා බිරිඳ වෙන්න පුළුවන්. තාම හෘදයාංගම වූ මිත්‍රයෙකු වෙන්න පුළුවන්. නමුත් කෝප වුණු වෙලාවක අපි කැමතිද මුණ බලන්න? අපි කැමතිද කතා කරන්න? අපි කැමතිද මේ එක ආසනයේ වාඩි වෙලා ඉන්න? බස්රියක වගේ එක තැනක වාඩි වෙලා ඉන්න කැමතිද? යහපත අසුනේ ඉන්න කෙනා කෝප වෙලා කියලා දන්නවනම්, අපිට දැනෙනවා නම්, කියන්න ඕනේ මට තරහ ඇවිල්ලා කියලා. හැබැයි දැනෙනවා නම් ඒ දැනීම බලන්න අපිව වෙන තැනකට එක්ක තමයි හිටගෙන යන්න කැමති මුළු ගමනම අර එහෙම කෝපයකට කිට්ටු නොවි. කෝපේ තියෙන යාබදාසුනේ. හැබැයි යාබදාසුනේ තිබුණත් ඒ කෝපය තියෙන අසහනය, පීඩනය, දැවීම, තැවීම මේ ආසනයට දැනෙන. ඉතින් ඒ කෝපය අපි ඇතුලේ තිබුණොත්, යාබදාසනේ නෙමෙයි මෙතනම තිබුණොත්, එහි දුක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මොනතරම් ඇඟට වෙහෙසක් දැනෙනවද? මොනතරම් ශාරීරික ක්‍රියාකාරීත්වය
පීඩනයකට ලක් කරනවාද අපි මේවා ගැන කතා කළා. කොයිතරම් දුරට මතකය විකෘති වෙනවද? අමතක වෙනවද? මතකය විකෘති වෙනවද? ඔය නින්ද පිළිබඳ ගැටලු වලට නින්ද නොයෑම පිළිබඳ ඒ ගැටලුවට හැඟීම් පැත්තෙන් ආවේග පැත්තෙන් හේතු වෙන කියන්නේ සුවදායක නින්දකට බාධා කරන මූලික හැඟීම් තුනක් තියෙනවා. එකක් බිය. බියත් එක්ක නිදා ගන්නට බෑ. දෙවෙනි කාරණේ සැකය. ලොකු සැකයක් හිතේ තියෙන කොටත් නිදා ගන්නට බෑ. නිදා ගන්න දෙන්නේ නැහැ සැකය. හැබැයි මේ දෙකටම වැඩිය කෝපය. කුපිත වුණු හිතකට නිදා ගන්නට බෑ. නිදා ගන්නට දෙන්නේ නැහැ. එතකොට මේ හැඟීම් තුන ආවේග තුන අඩු වැඩි වශයෙන් අපේ නින්දට බාධා කරනවා. ඉතින් අපි කාටත් මුණ ගැහෙනවා දීර්ඝ කාලීන වශයෙන් මේ නින්ද ප්‍රශ්නයක් කරගත්ත ප්‍රශ්නයක් වුණු කල්යාණ මිත්‍රයන් උපදෙස් අහනවා. ඉතින් බැලුවොත් වෙන හේතු තියෙන්න පුළුවන්, කායික හේතු තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැබැයි මානසික පැත්තෙන් බැලුවොත් මේ ප්‍රධාන හැඟීම් තුන ආවේග තුන අඩු වැඩි වශයෙන් ආක්‍රමණය කරලා තියෙනවා ඒ මනස. කොහොම හරි නිදාගත්තත් කලබල හීන, අඬන හීන, හති වැටෙන හීන, හෘදයාබාධ හැදෙන හීන වලින් තමා ඇහැරෙන්නේ. ඉතින් මේ බොහෝ කාරණා තියෙනවා. දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන කියනකොට ඔය ඔක්කොම අපිට මතක් වෙනවා. ඉතින් මෛත්‍රී භාවනාවේ ආනිසංස නොකිය මෛත්‍රිය නැති කෝපයේ තියෙන තැනක ආදීනව කතා කිරීම පහසුයි. මොකද ඒක අපි කාගෙත් අත්දැකීමක්. අරව විශ්වාසයක් නෙන්නේ නෑ, මේක අත්දැකීමක්. ඔය අසාත්මිකතාව පිළිබඳ එයින් දුක් විඳින විවිධ ආහාර වලට පමණක් නෙමෙයි, සමහර ඇඳුම් වලට, සමහර පළාත් වලට, දේශගුණ වලට, විවිධ උපකරණ වලට බැලුවොත් ළඟින් හෝ ඈතින් මේ නුරුස්නා බව හේතු වෙනවා, බලපානවා. දැන් කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි, දැන් මේවා අපි හොඳටම දන්න දේවල්. මේක කවුරුවත් මෙතන ඉන්න කිසි කෙනෙක් ඔබ හෝ මම මේ අද ආපුරා කියා ජීවිතේ පළවෙනි වතාවට නෙමෙයි අහන්නේ. ඉතින් අපේ ඔළුව මේ සියල්ල දන්නවා. මේ කියපු හැම දෙයක්ම දන්නවා, නොකියූ දේවලුත් දන්නවා. කිව්වට වැඩි දේවල් දන්නවා. කවුරුවත් ඒ නිසා කෝපේ හොඳයි කියන්නේ නැහැ. තරහ ගන්න එක හොඳයි කියන්නේ නැහැ. යාන්තම් හරි බුද්ධියක් තියෙනවා නම්, යාන්තම් උගත්කමක් තියෙනවා නම්, ඒ අල්පමාත්‍ර වූ හෝ උගත් බව සහ බුද්ධිමත් බව කවදාවත් කියන්නේ තරහ ගන්න එක හොඳයි, හරි සනීපයි, ලොකු ආස්වාදයක් තියෙනවා කියන්නේ. ප්‍රශ්නේ වෙන්නේ අපි හිතලා නෙවෙයි තරහ ගන්නේ. මම තරහ ගන්න ඕනි කියලා හිතලා නෙවෙයි තරහ ගන්නේ. දැන් මේ ඔක්කොම දැනුම තියෙනවා. හොඳ නෑ. නොකත යුතුයි. මෙලෝ වශයෙන් හොඳ නෑ. සෞඛ්‍ය පැත්තෙන් හොඳ නෑ. සමාජමය පැත්තෙන් තමන්ට තියෙන ප්‍රතිරූපයේ පැත්තෙන් හොඳ නෑ. නමුත් ධර්මයේ පැත්තෙන් හොඳ නෑ. පරලෝ පැත්තෙන් හොඳ නෑ. විමුක්ති මාර්ගයේ පැත්තෙන් හොඳ නෑ. මේ ඔක්කොම දන්නවා. තොරතුරු සහ මේ දැනුමේ අඩුපාඩුවක් නෑ මෙතන. ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතලා නොවේ තරහ ගන්න. තරහ ගන්නවද නැද්ද?
ඔයා තීරණය කරන්න. තීරණය කළා තරහ ගන්න කියලා තීරණය කළොත් මම එන්නම්. එහෙම තරහ අපිට කියන්නේ නැහැ. එහෙම අපේ අතට මේ යතුරු පුවරුව දීලා ස්විච් බෝඩ් එක දීලා මෙන්න තරහ ගන්න ඕනේ යතුර, මෙන්න තරහ නොගන්න ඕනේ යතුර, ඔබ තරහ නොගන්න ඕනේ යතුර එබුවොත් මම එන්නේ නැහැ. හැබැයි තරහ ගන්න ඕනේ යතුර එබුවොත් මම එනවා. මේ කීබෝඩ් එක යතුරු පුවරුව ඔබ අතේ තියෙන්නේ කියලා මේ හැඟීම් ආවේග කල්යාණ මිත්‍රේනි අපිට කවදාවත් යතුරු පුවරුව දීලා නැහැ. ඒ අයව පාලනය කරන්න පුළුවන් යතුරු පුවරුව ඒ අය අපිට දීලා නැහැ. ඉතින් අපි හිතලා නෙවෙයි තරහ ගන්න. හිතලා නම් තරහ ගන්නේ අර සියලුම දැනුම අපිට ගෙනැල්ලා එතෙන්ට ගෙනැල්ලා විද්‍යාත්මක දැනුම, සමාජමය දැනුම, අත්දැකීම් පැත්ත, ජනකතා, ත්‍රිපිටකය මේ සියල්ල ගෙනැල්ලා අපිට පුළුවන් තුලනාත්මකව බලලා සංසන්දනාත්මකව බලන්න නෑ. කවුරුවත් කියන්නේ තරහ හරි කියලා. විද්‍යාව කියන්නේත් නෑ, ධර්ම කියන්නේත් නෑ, සමාජය කියන්නේත් නෑ, කවුරුවත් කියන්නේ නිසා නෑ තරහ ගන්න. එහෙමනම් හරි ලේසි. හැබැයි එහෙම ඉඩක් නෑ මෙතන. අපිට එහෙම ඉඩක්, අවකාශයක්, ප්‍රස්තාවක් නෑ. එබඳු කිසිදු අවකාශයක් නොදී ශනේකින් යකා වැහෙනවා. ශනේකින් යක්ෂාරූඪ වෙනවා. ඉතින් මොකද කරන්නේ? මෙතනදී තරහ නොගෙන සිටීම විශිෂ්ටතම වූ හැකියාවක්. එය අති විශිෂ්ට හැකියාවක්. කෝප නොවී සිටීම. නෑ මම තරහ ගන්න නෑ කියන තීරණය කෙනෙකුට ගන්න හැකියාව තියෙනවා නම්, අවකාශය තියෙනවා නම්, එය අති විශිෂ්ට වූ ස්වභාවයක්. එතෙන්ට තමයි අපි කවුරුත් එන්න උත්සාහ කරන්නේ. කතා කරන මමත්, ඇහුම්කන් දෙන ඔබත්, අපි හැමෝම එබඳු අති විශිෂ්ට හැකියාවක් සහිත ස්වභාවයකට තමයි එන්න උත්සාහ කරන්නේ. ඉතින් හැබැයි අපි ඉන්නේ කොතනද? තරහ එන තැනක. මේ වෙලාවේ අපි කාගේවත් හිතේ තරහ නැහැ. හරි සතුටින්, සැහැල්ලුවෙන්, මෛත්‍රියෙන් ඉන්න වෙලාවක්. හැබැයි ඊළඟ මොහොතේ තරහ එන්න පුළුවන්. මේ මොහොතේ අපි ආදරයෙන් සිටියට, දයාවෙන් හිටියට, සංසුන්ව හිටියට ඊළඟ මොහොතේ කන පිට හැරෙන්න පුළුවන්. දැන් ඒ නිසා අපි පටන් ගන්න ඕනේ අපි ඉන්න තැන. කොතනද? තරහ ආවොත් මොකද කරන්නේ? තරහ ගන්න නැතුව ඉන්නේ කොහොමද කියන එක නෙවෙයි. තරහ ආවොත් මොකද කරන්නේ? කෝප වුණොත් මොකද කරන්නේ? පළවෙනිම කාරණේ තමයි තරහත් එක්ක තරහ නොවී සිටීම. දැන් එහෙම කිව්වහම විහිළුවක් වගේ තේරෙයි. මේ මොන විහිළුවක්ද කියලා. නමුත් සියුම්ම බැලුවොත් අපි තරහත් එක්ක තරහයි. තරහ එන එකත් එක්ක තරහයි. එක්කෝ එවලේ නැතිනම් පසුව. තරහ ආපු වෙලාවට ඒ තරහත් එක්ක අපි තරහයි. අපිට අපියම රුස්සන්නේ. එහෙම නැත්නම් තරහ නැති වුණාට පස්සේ ඇවිල්ලා විප්ලවයක් කරලා, පෙරලියක් කරලා තරහ යනවා. ඊට පස්සේ අහිංසක අපි ඉතුරු වෙනවා. පසුතැවිල්ලත් එක්ක.
ඉතින් ඒ නිසා පළවෙනිම කාරණය තරහ ගැන තියෙන ව්‍යාපාදය අතාරින්න. තරහ ගැන තියෙන ව්‍යාපාදය අතාරින්න. අභ්‍යාපච්චෝ හෝමි. එහෙම නැතුව ඉන් එහාට ගමනක් නෑ. තරහත් එක්ක තරහ ගත්තොත් නම් නිවෙන්න බෑ. ඒ වෙලාවට තමයි කොයි වෙලාවෙද හිත කෝප වුණු වෙලාව. හිතට තරහ ආපු මොහොතේ. අන්න ඒ මොහොතේ තමයි ඔබට ගැඹුරින්ම ආදරය කරන්න ඕන වෙලාව. ඔබට ඔබේ ආදරය ගැඹුරින්ම දැනෙන්න ඕන වෙලාව. මම මට කොච්චර ආදරේද? මම මට කොපමණ කැමැතිද? මම මට කොපමණ ප්‍රේම කරනවද? අන්න ඒ කාරණේ මතක් කරගන්න. ඒ තමයි ඇත්ත. අපි ආදරය කරන්නේ අපිට විතරයි. අපි කියනවා අනිත් අයට ආදරේ කියලා. කියන එක විතරක් නෙමෙයි අපිට දැනෙනවා. ඒක දැනීමක්, අත්දැකීමක්. හැබැයි අපි අනිත් අයට ආදරය කරන්නේ අපි අපිට ආදරය කරන නිසා. අපි අපේ අවශ්‍යතාවලට ආදරය කරන නිසා. අපේ ඕනෑපාකම් වලට අපි ආදරේ. ඒ ඕනෑපාකම් අනිත් අය නැතුව අපිට සම්පූර්ණ කරගන්න බෑ. ඒ තනිකම තව කෙනෙක් නැතුව අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපි තව කාටවත් ආදරය කරන එකක් නෑ. මේ තනිකම නැති කරගන්න. ඒ තනිකම් පමණක් නෙමෙයි ඉන් එහා දේවල් සහ මෙහා දේවල් අපි අපිට ආදරේ. ඒක තමයි අපි අපිට කොච්චර ආදරේද ඒ මට්ටමට තමයි අනිත් අයට ආදරේ කරන්නේ. ඉතින් මෙතනදි කියන්නේ මොකද්ද? මේ ඇත්ත. මේක ඇත්තක්. මේක අතාරින්න ඕනේද නැද්ද? ඒක වෙනම කාරණයක්. හැබැයි මේකනේ වර්තමාන යථාර්ථය. අපි අපිට කැමතියි කියන එක. අපි අපිට ආදරෙයි කියන එක. එතකොට මේ ඒ ඇත්ත අත්දකින්න. විශේෂයෙන් කෝප වුණු වෙලාවක. තරහ ආපු වෙලාවක ඒ ඇත්ත අත්දකින්න. මතක් කරලා දෙන්න. මම ලෙඩක් නැතුව ඉන්නකොටත් මට ආදරේ. මම රෝගී වුණාමත් මට ආදරේ. වැඩිපුර මට මගේ ආදරය ඕනේ වෙන්නේ මම රෝගී වුණා. නිරෝගීව ඉන්න වෙලාවට වැඩිය. වැඩිපුර අපිට අනිත් අයගේ ආදරය අවශ්‍ය වෙන්නේ අපි අසරණ වුණාම. ප්‍රබලව ඉන්න වෙලාවට නෙවෙයි. තමන්ට තමන්ගේ ආදරයත් වැඩිපුර අවශ්‍ය වෙන්නේ දැනෙන්නේ දිය යුත්තේ තමන් වැටුණා. අසරණ වුණා. ඉතින් කෝප වුණාම තරම් අසරණ වෙන්නේ කවර අවස්ථාවකවත් අපි අපේ ඔළුව පිළිගන්න කැමති නැති වුණාට. ඔළුව හිතනවා කෝප වුණාම හරි ප්‍රබල කෙනෙක් බවට පත් වෙනවා, හරි බලවත් කෙනෙක් බවට පත් වෙනවා. මට කවුරුවත් ඕනේ නැහැ, තනියම ඉන්න පුළුවන්. උඹලා කවුරුවත් එපා කියලා තමයි කෝපය ආවහම කෝපය අපේ දිවහරහා කියන්නේ. අපිට එහෙම කියන්න ඕනේ නැහැ. කෝපය අපි ලව්ව එහෙම කියවනවා. කවුරුවත් ඕනේ නැහැ. ඉතින් හැබැයි කෝපය කියන්නේ හිස් පඹේ. හිස් පඹේ. ලස්සනට ඇඳගත්ත හිස් පඹේ. ඒ හිස් පව දකින්න මේ කෝපය මහා ගාම්භීර ඇඳුමක් ඇඳගත්ත හිස් පඹේ පමණයි කෝපය. එයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ බව කපුට දන්නේ නෑ. අසරණයි. ඒ කෝප වුණු වෙලාවට වැඩියෙන් Tamanට
ආදරේ දෙන්න. ඒ ස ආදරය, ස දයාව යම් තාක් ලැබෙනවද ඒ තාක් ඒ මට්ටමට අර කෝප ගින්න නිවෙනවා. හැබැයි ඇයි මං තරහ ගත්තේ? ඇයි මට තරහ ආවේ? මං කොච්චර උත්සාහ කරනවද කෝප නොවී ඉන්න? දැන් මේවා කී හිත ඉඳ ගියොත් තව තරහ වැඩි වෙනවා. අර තරහ ගත්ත කාරණේට තරහ එනවා. තරහ ගත්ත එක ගැනත් තරහයි. ඉතින් කවදාවත් ඉවර වෙන්නේ නෑ මේ විදියට. දෙවෙනි කාරණේ තමයි මේ දහම අපිට උපකරණ ටිකක් දෙනවා. දැන් මේක හරි වැදගත්. මේ තරහ හොයන්නේ ආයුධ. කෝපය, වෛරය, ව්‍යාපාදය හොයන්නේ ආයුධ. කඩු, තුවක්කු, කිනිසි මේවා තමයි හොයන්නේ. ඉතින් ඒවා තමයි ඉල්ලන්නේ. තමන්ගෙනුත් අනිත් අයගෙනුත් කෝපය ඉල්ලන්නේ ආයුධ. ඒ ආයුධ දෙන අයට තමයි කෝපය කැමති. කෝපයට පිදුරු දාන, කෝප ගින්නට පිදුරු දාන සහ කෝපය ඉල්ලන ආයුධ දෙනවා නම් කවුරු හරි ඒ අයට තමයි කෝපය කැමති. ආයුධ වෙනුවට දහම උපකරණ ටිකක් දෙනවා. මේ දෙක. සටන් කරන්න, කෝපයෙන් සටන් කරන්න ආයුධ ලැබීමත්, ආයුධ සන්නද්ධ වීම. ඔය කෝපය එක මුහුණුවරකට දහමේ කියන උපනාහ කියලා. උපනාහ කියන්නේ මේ සන්නාහ සන්නද්ධ වීම. එතන හැම වෙලෙම ඉන්නේ සන්නාහ සන්නද්ධව. හරියට අපේ විවහාරයේ තියෙන්නේ මේ අබ ටිකක් දැම්මොත් පුපුරනවා කියලාන්නේ ඒ මට්ටමේ තමයි. ඉතින් කෝපයට පුළුවන් ඒ මට්ටමට පුද්ගලයෙක්ව ගේන්න. ඒතර ආයුධ ඉල්ලන්නේ නැහැ. ආයුධ සන්නාහ සන්නද්ධව ඉන්නේ. කලින් ඉල්ලලා ඒවා එකතු කරගෙන ඉන්නේ. දැන් එහෙම තැනකට මෛත්‍රිය දහම උපකරණ ටිකක් දෙනවා. ඒ උපකරණ දෙන්නේ කෝපයෙන් කවුරුවත් සමග සටන් කරලා පරද්දන්ට දිනන්න නොවේ. කෝපයෙන් තමන්ව බේරගන්න. ඒ උපකරණ ඒ ආයුධ නෙමෙයි උපකරණ. ඉතින් ඒ එහෙම උපකරණ 10ක් ගැන අපි සඳහන් කරන්නම්. දහමේ තියෙන කාරණා කෙටියෙන් සඳහන් කරන්නම්. පළවෙනිම උපකරණය තමයි කෙනෙක් දැන් අපිට මේ ප්‍රශ්නේ එන්නේ අපි තරහ ගන්න නැතුව ඉන්න හදනවා. දැන් බොහෝ දෙනෙක් කියන කාරණයක්. ඔබතුමා කියන එක ඇත්ත. අපිට තරහ ගන්න ඕනේ නැහැ. තරහ ගන්න නැතුව ඉන්න තමයි අපි හදන්නේ. මෙච්චර මෛත්‍රී කරනවා. හැබැයි අනිත් අය එහෙම ඉන්න දෙන්නේ නැහැ. ඒක ඇත්ත. hina යනවා. hina ගියාට මේක ඇත්ත. එහෙම අපිට ගෙදරවත් ඉන්න දෙන්නේ නැහැ. අම්මා ඉන්න දෙන්නේ නැහැ. දරුවෝ කියනවා. තාත්තා ඉන්න දෙන්නේ නැහැ. දරුවෝ කියනවා. දරුවෝ එහෙම ඉන්න දෙන්නේ නැහැ කියලා දෙමව්පියෝ කියනවා. තරහ ගන්න නැතුව. ලේලිලා පෑනලා එහෙම ඉඩ දෙන්නේ නැහැ කියනවා. මාමලා නැන්දලා ඉඩ දෙන්නේ නැහැ කියනවා. සාම්පුරුෂයා ඉඩ දෙන්නේ නැහැ. භාර්යාව ඉඩ දෙන්නේ නැහැ කියනවා. අල්ලපු ගෙදර ඉඩ දෙන්නේ නැහැ. හැකියාව කරන තැන ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව ඉඩ දෙන්නෙත් නැහැ. විපක්ෂයේ ඉඩ දෙන්නෙත් නැහැ. ලෝකෙ ඉඩ දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම කාලගුණෙ ඉඩ දෙන්නෙත් නැහැ. මේ කවුරුවත් අපිට තරහ ගන්න නැතුව ඉන්න ඉඩ දෙන්නේ නැහැ. මොනවා හරි කරනවා අපේ තරහ උස්සන්න. දැන් අපි මොකද කරන්නේ? අපිට කැලේට යන්නද කියන්නේ? තනියම ඉන්නද කියන්නේ? එහෙනම් පුළුවන් නම් යන්න. පුළුවන් නම් යන්න ගිහිල්ලා බලන්න මේ ප්‍රශ්නේ විසඳෙනවද කියලා. මේ එහෙම තරහක් ආවහම
දැන් අපි හිතනවානේ කවුරු හරි හින්දා අපිට තරහ එන්නේ කියලා. ඒතර කවුරු හරි නිසා කාගේ හරි වචනයක් හෝ ක්‍රියාවක් නිසා. ওই දෙක නිසානේ අපිට තරහ එන්නේ. එක්ක කෙනෙක් කියන දෙයක් නැත්නම් කරන දෙයක්. ඒ කරන දේ කියන එකට නොකිරීමත් අයිති. කිරීම පමණක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන දෙයක් කරන්නේ. බලාපොරොත්තු වෙන දෙයක් දෙන්නේ නැහැ. අපි ආසාවෙන් අහන්න ඉන්නවා යමක් එහෙම කියන්නේ. ඊළඟට අපි හිතන විදිහට නෙමෙයි කතා කරන්නේ. අපි කැමති හැම වෙලේම කතා කර ඉන්න එහෙම කතා කරන්නේ නැහැ. අපි කැමති මෘදු ස්වරයකින් කතා කරනවට හැබැයි එහෙම නෙමෙයි කතා කරන්නේ. මොනවා හරි. ඒතර වචනේ කිව්වහම කියන දෙයි නොකියන දෙයි ස්වරයයි ඔක්කොමයි. කායික ක්‍රියා ගත්තාම කරන දේත් අයිති නොකරන දේත් අයිති. දැන් මේ මොනවා නිසා හරි අපිට තරහ එනවනේ. ආවහම ඔන්න දහම කියනවා මෙන්න පළවෙනි උපකරණය. මොකද්ද? එහෙම නැත්නම් පළවෙනි ක්‍රමවේදය. ටූල් එක. කුමක්ද? දැන් මෙයා වචන සරයි තමයි. හිත රිදුන හැබැයි මෙයාගේ කායික ඇවතුම් පැවතුම් වල ප්‍රශ්නයක් නැහෙනේ. එහෙම නැත්තම් එහෙම හිතන්න. එහෙම හිතලා අර යාගේ වචනය නිසා ඇතිවෙච්ච අපේ හිතේ කෝපයක් ඇති වුණා නම් ඒ කෝපය අතාරින්න. අර වචනේම එල්ලිලා තව කෝපේ ගොදුරක් බවට පත් වෙනවා වෙනුවට බලන්න. මෙයාගේ කායික ඇවතුම් පැවතුම් වලින් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ හිත රිදුනේ මෙයාගේ වචනෙක. ඉතින් බලන්න අර හිත නොරිදවන කායික ඇවතුම් පැවතුම් දිහා. දෙවෙනි ක්‍රමය තමයි සමහර කෙනෙක්ගේ වචන හොඳයි. හැබැයි කරන කියන දේවල් නිසා අපේ හිත රිදෙනවා. අපිට තරහ එනවා. දැන් එතකොට මේ සමාවෙන්න කරන දේවල් නිසා කියන දේවල් නිසා කරන දේවල් නිසා තරහ එනවා. හැබැයි කතාව හරි ලස්සනයි, මෘදුයි, ආදරණීයයි, දයාබරයි. ඒ ඔක්කොම හරි. හැබැයි කායික ක්‍රියා නම් හරිම දරදඬුයි, ගොරෝසුයි. දොරක් අරින්නේ වහන්නේ මුළු ගෙදරම හෙලවෙන විදිය. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ දඩබ්බර කායික ක්‍රියාවලම එල්ලිලා ඒ උලම තව ගැඹුරට එනගන්න නැතුව අපේ පපුවේ අර කතාවේ තියෙන හොඳ පැත්ත ගැන හිතන්න. ඒක අවධානය යොමු කරන්න. ඒ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි දැන් සමහර කෙනෙක් අපිට තරහ එනවා, කෝප වෙනවා පුද්ගලයන් සම්බන්ධ. එතකොට බලන්න එයාගේ කතාවත් හරිම අමිහිරි. හැසිරීමත් අමිහිරි. දැන් එහෙම අයත් ඉන්නවනේ. දැන් අර පළවෙනි එක සහ දෙවෙනි කාරණේ කියනකොටම තර්ක කරන ඔළුව බුද්ධිය ඇවිල්ලා මම මේ කියන්න කලින්ම මේ කල්යාණ මිත්‍රයන්ගේ තාර්කික බුද්ධිය ඇවිල්ලා කියන්න ඇති ආවෝ එහෙම දෙන්නෙක් ඉන්නවනම් අපිට පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ වචනත් ඒ වගේ හැසිරීමත් ඒ වගේ. ඒතර මොකද කරන්නේ? දැන් මේ තර්ක කරන්නේ බෑයි කියලා හිතන ඔළුව. අපේ ඔළුවේ තියෙන කොටසක් බෑම කියලා හිතනවා. ඒකටම තමයි හේතු හොයන්නේ. ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ওই සියල්ල දැකලා තියෙනවනේ. ඒකටත් කියනවා උපකරණයක් දෙනවා. ඒකටත් ක්‍රමවේදයක් කියනවා. මේවා අහනකොට කියවනකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ ඇති වෙන ඒ ගෞරවය, ඒ ශ්‍රද්ධාව මෙතකයි කියන්නේ. අපි කොච්චර ණයද කියලා හිතනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඔව් එහෙම ආයෙ ඉන්න පුළුවන්. කතාවත් හරිම රළුයි, හැසිරීමත් ඒ වගේ. හැබැයි අතරින් පතර
ඒ ඇත්තන්ගේ හදවත විවෘත වෙනවා. මේ වචනේ තියෙනවා චේතසෝ විවර. විවර කියන්නේ විවෘත වෙනවා. ඒ సంతානිය විවෘත වෙනවා. අතරින් පතර හරි කලින් කලට හරි මේ දහම ස්පර්ශ කරන්න. දර ඔක්කොමත් ඇත්ත. හැබැයි ඉඳලා හිටලා හරි මේ භාවනාවක් පිළිබඳ ආධ්‍යාත්මික කාරණයක් පිළිබඳ උනන්දුවක් කියයට එනවා. එහෙම ඇවිල්ලාම නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? අපි නරකමයි කියලා හංවඩු ගහන කෙනෙක්. කලින් අවුරුද්දකට සැරයක් අවුරුදු 10කට වතාවක් කරේ එහෙම වෙන්න පුළුවන්. ඒ අයගේ ආධ්‍යාත්මීය సంతානීය හදවත මේ සමත විපස්සනා කාරණා සඳහා යාන්තමට හරි විවෘත වෙනවා. අන්න ඒ ගැන හිතන්න. ඒ ගැන හිතන්න. ඒ හිතලා අර ඇති වෙලා බැඳගත්ත තරහ අතාරින්න. බැඳගත්ත තරහ ආඝාතයක් බැඳගත් මේක බැඳනියක්. ඒතර අපි දෙන්නටම සංසාරේ ඉන්න වෙනවා. කවුරු හරි එක්ක අපි තරහ බැඳගත්තොත් එයා සංසාරයෙන් නිදහසුන් නැත්නම් එයා දිගට මෙයයි අපිත් ඒ පස්සේ යන්න වෙනවා. නැවත නැවත අපිට කොහෙ ගියත් එකම විපාක විඳින්න වෙන්නේ මේ නිසා. මේක තමයි තුන්වෙනි උපකරණය. හතරවෙනි උපකරණය තමයි කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමත් නැති. එහෙමත් නැහැ. වචනෙනුත් නැහැ, ක්‍රියාවෙනුත් නැහැ. අතරින් පතරවත් හදවත දහමකට යොමු නොවන විවෘත නොවන එහෙම කෙනෙක් දැකලා. එහෙම දැක්කොත් ඇති කරගන්න අනුකම්පාවක් ඇති කරගන්න. අනේ මේ මිනිස්සයා කොයි ලෝකේ යන්නේ? කොයි ලෝකේ යයි? දැන් පස්වෙනි කාරණේ පහසුයි. මොකද්ද? සමහර අයගේ වචනත් ක්‍රියාවත් හදවතත් දහමත් එක්ක තියෙන. හැබැයි එහෙම අය ගැනත් අපිට තරහ එන්න පුළුවන්. දැන් මේකයි ලස්සනම කාරණේ. ඒකයි මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන පරිපූර්ණත්වය සම්මා සම්බුද්ධත්වය ප්‍රකට වෙන්නේ. දැන් අනිත් කෙනා 100%ක්ම හොඳයි. කතාවත් හොඳයි. ක්‍රියාවත් හොඳයි. හදවතත් හොඳයි. ඒත් අපිට තරහ එන්න පුළුවන්. මේක තමයි ලස්සනම කාරණා. එහෙම ආවහම ඒ ඔක්කොම ගැන හිතන්න. මෙයාගේ කතාව කොච්චර ලස්සනද, මිහිරිද, ක්‍රියා කොච්චර මට සිරිතුද, හදවත මොන තරම් දහමට විවෘත වෙලාද. එහෙම ඒ කාරණා ඔක්කොම ගැන හිතන්න. ඒතර මෙහෙම හිතනකොට අපේ අර බැඳගත් තරහ අපිට කපලා දාන්න පුළුවන්. ලිහලා දාන්න පුළුවන්. මේකට ලස්සන උපමා පහක් දෙනවා දහම. ලස්සන උපමා පහ. මොනවද? අර පළවෙනි අර කතාව හරි නෑ. කායික ක්‍රියා නම් හොඳයි කියපු එකට උපමාව මොකද්ද? පිපාසයෙන් ඉන්න කෙනෙක් ගමනක් යනවා හරි තිබහයි. එයාට හම්බ වෙනවා වතුර වලක්. ඒකේ හැබැයි කොළ පාසි ඔක්කොම තියෙනවා. හැබැයි දැන් දිව ගිලෙන්න තරමට තරහයි. දැන් තෝරා ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේකේ මේ වතුර 100% පිරිසිදු නන්නේ. මේකේ පාසි තියෙනවා, දියසෙවිල් තියෙනවා, කොළ කුණු වෙනවා. හැබැයි මේකේ වතුර තියෙනවා. ඒක බොනවද නැත්නම් පිපාසයෙන් මැරෙනවද? මෙච්චරයි. තුන්වෙනි තෝරා ගැනීමක් නේ. එහෙනම් අපි මොකද්ද තෝරගන්නේ? අපි මොකද්ද කරන්නේ? අර පාසි ටික ඈත් කරලා, දියසෙවල් මෑත් කරලා, කොළ අයින් කරලා පුළුවන් තරම් පිරිසිදු. 100% නෙමෙයි අපිට ඒ වෙලාවට එතන සාපේක්ෂ වශයෙන් පිරිසිදු වතුර ටිකක් අරගෙන අපි බොනවා.
අපි එතන මිනරල් වෝටර් නැහැ කියලා හිතන්නේ ෆිල්ටර් වෝටර් නැහැ කියලා හිතන්නේ යන්නේ. එහෙම දිව ගිලෙන මට්ටමට අපි කාන්තාරයක හිටියොත් අර ටික එහා මෙහා අන්න ඒ වගේ අර අප්‍රිය වචන ටික එහා මෙහා කරන්නේ. ඒවත් එක පටලැවෙන්න එපා නේ මේ හින්දා මට බොන්න බෑ මම මැරෙනවා කියලා. නෑ ඒවා අයින් කරලා පුළුවන් තරම් අයින් කළා වතුර ටිකක් අරන් බොන්න. ඊළඟ උපමාව තමයි එහෙම යන කෙනෙක් කුට මේ ඒත් වතුර හම්බෙන්න පුළුවන්. ඒක ටිකක් ජරා වෙලා හැබැයි ඒකෙදි ඒ වගේම ටිකක් පිරිසිදු කරලා පුළුවන් මට්ටමට පිරිසිදු කරලා වතුර බොනවා. තුන්වෙනි කාරණේ තමයි අර යන්තම් මොහතකට හදවත විවෘත වෙන්න පුළුවන් කන්නේ දහමට ඒ උනන්දුව අවුරුද්දකට සැරයක් හරි එන්න පුළුවන් කෙනෙක්ගේ. අවුරුද්ද පුරාම මාස 11කුත් දවස් 29ක් හරි 30ක් හරිම නරකට ඉඳලා හැබැයි එක දවසක් හරි දහම කතා කරන්න පුළුවන්. දැන් ඒ ගැන හිතලා හරි අර තරහ බැඳ ගන්න නැතුව අතාරින්න කිව්වනේ. ඒකට උපමා මොකද්ද? එහෙම පිපාසයෙන් යන කෙනෙක් කොට හම්බ වෙනවා මේ ගවයෙක්ගේ කුරයකින් ඇති වෙච්ච වලක වතුර පිරීලා තියෙනවා. වතුර ටිකක් එකතු වෙලා තියෙනවා. එතකොට දැන් මේක කොහොමත් එහාට මෙහාට කරලා නම් පෙරන්න අමාරුයි. මේකට අත හැන්දකුත් නැහැනේ අත දාන්නත් බෑ. ගවයෙක්ගේ කුරේ ප්‍රමාණය. එතකොට මොකද කරන්නේ? බිම දිගා වෙලා ඒ පිපාසයේ මැරෙන්න පුළුවන්. ඒ නිසා බිම දිගා වෙලා කටින් පිඹලා පුළුවන් තරම් එහාට මෙහාට ඈත් කරලා කට තියලා උරලා බොන්න. අන්න ඒ වගේ පුංචි හරි විවෘත භාවයක් අගය කරන්න පුළුවන් නම් තරහ අතාරින්න පුළුවන්. ඒතර මේ උපකරණ දෙන්නේ. හතරවෙනි කාරණේ එහෙමත් නැහැ. ඉතිනුත් අපිරිසිදුයි ගතිනුයි වචනෙනුයි ඔක්කොම. ඒට දහම දෙන උපමාව තමයි කිසියම් මිනිස්සෙක් කාන්තාරයක යනවා ගිහිලා අතරම ඒ පාරේ ගිහිලා කවදාවත් ගෙයක් හම්බ වෙන්නේ නැහැ. අඩයක් හම්බ වෙන්නේත් නැහැ. මගියෙක් හම්බ වෙන්නේත් නැහැ. කන්න හම්බ වෙන්නේත් නැහැ. පොන්න හම්බ වෙන්නේත් නැහැ. බේත්තක් හම්බ වෙන්නේත් නැහැ. ඒ මොනවත් නැහැ. දැන් එහෙම කෙනෙක් ඔබට දකින්න හම්බ වුණොත් මේකයි දහම අපෙන් අහන්නේ. එහෙම මිනිස්සෙක් ඔබට දකින්න ලැබෙනවා. ඒ මිනිස්සයා ආපු පාරෙත් නෑ ගිමන්හලක්, ඔය යන පාරෙත් ගිමන්හලක් නෑ. දැන් ඔහොම ගියොත් එහෙම මේ මිනිස්සයා මැරිලා වැටෙනවා. බඩගින්නෙන් මැරිලා වැටෙයි, පිපාසයෙන් මැරිලා වැටෙයි, මහන්සියෙන් මැරිලා වැටෙයි, තෙහෙට්ටුවෙන් මැරිලා වැටෙයි. එහෙම කෙනෙක්ව දැක්කොත් අපි යාගේ හොඳ නරක හොයන්න යනවද? එයා හොඳ නරක හොයනවද? එයාගේ උගත්කම් ಜಾති ඒව හොයන්නේ නැහැ. එහෙම දැක්කොත් අන්න අපේ හදවතින් අපි ඇති කරගන්නවා හදවතේ ඇති වෙන ලොකු අනුකම්පාවක්. අර මොනවත් අපිට අදාළ නැහැ. මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද එහෙම නෙමෙයි. මේ මිනිස්සයා මෙහෙම ගියොත් මැරිලා වැටෙනවා. තව අඩියක් තියයිද දන්නේ නැහැ මැරෙනවා. මේ පාරේ නම් එයාට උදව් කරන්න කෙනෙක් නැහැ කියලා දැකලා අපේ හිතේ අපි දයාවක් ඇති කරගන්න. අන්න ඒ වගේ දයාවක් ඇති කරගන්න අර හිතිනුයි ගතිනුයි වචනිනුයි මේ තුනෙන්ම අපායට යන්න පාර කපා ගන්න කෙනෙක් දැක්ක. ඇති කරගන්න හදවතින් මෙහෙම ගියොත් නම් මේ මිනිස්සයා මරණින් පස්සේ නිරේට වැටෙනවා. නිසා අවස්ථාවක් හොයන්න ඊට කලින් උදව්වක් කරන්න. පායට ඵලයන් කියන්නේ. ඉතින් පස්වෙනි කාරණේට නම් උපමාව ඕනේ නැහැ නේ උපමාවක් දෙනවා. හිතත් හොඳයි, ගතත් හොඳයි, වචනේත් හොඳයි. එහෙම කෙනෙක් පිළිබඳව හරි අපිට එනවනම් ආඝාතයක්, වැඳගත් තරහක්, අමනාපයක්. හරියට
පිපාසයෙන් ඉන්නකොට අපිට මුණ ගැහෙනවා ඊටාම පිරිසිදු නිල් කැටේ වගේ සීතල උල්පතක්. ඒක මොනවත් කරන්න ඕනේ නැහැ, පෙරන්න ඕනෙත් නැහැ, පිඹින්න ඕනෙත් නැහැ, තෝරන්න ඕනෙත් නැහැ. සිත්සේ පානය කරන්න පුළුවන්. පානය කරන්ට අපේ පවස නිවෙනවා. ඒ වගේ බලන්න එහෙම කෙනෙක් ගැන හරි අපිට හිතෙනවා නම් තරහක් බලන්න. අනේ මෙයාගේ සිතිවිලි මොනතරම් ලස්සනද. ක්‍රියා කොච්චර ලස්සනද. වචන මොනතරම්. එතකොට මේ තවත් කාරණා පහක් තියෙනවා. ඒ ටිකක් දැන් කියනවද නැද්ද කියලා කල්පනා කරන්නේ අපිට භාවනා කරන්නටත් අවශ්‍යයි. අපි ඊළඟ දවසේ ඒක ටික කියමු. මේ අද හිතාගෙන ආවේ මේ අපේ මේ මෛත්‍රී භාවනාවේ අර අපේ සම්ප්‍රදායික මෛත්‍රී භාවනාව අපි දැන් දවස් 3ක් විතර 2-3ක් අපි අහපු ඒ අර්ථය පිළිබඳ කතා කරන්න. අපි කලින් කතා කරේ අර්ථයට වැඩිය එහි තියෙන ධ්වනියේ තියෙන ශක්තිය ගැන. නෑ මේකේ අර්ථය ඊට වැඩිය ශක්තියක් තියෙනවා. ධ්වනියට වැඩිය විප්ලවයක් කරන්න පුළුවන් අර්ථයට. ඒක ගැන කතා කරමු කියලා. කොහොම හරි අපි ඒ කාරණා දෙකම ඊළඟ මෙත්මග වැඩසටහනට තල්ලු කරලා සහ මේ අපිට හිතුනේ ඊළඟ මෙත්මග වැඩසටහනින් මේ මෙත්මග වැඩසටහන් මාලාව අවසන් කරමු කියලා. එතකොට අපිට අවශ්‍ය වුණේ අවසාන වැඩසටහනේදී මේ මෛත්‍රිය කොහොමද විමුක්තියට හේතු වෙන්නේ කියලා. දැන් අපි මෙතෙක් කතා කරේ මෛත්‍රිය කොහොමද අපේ එදිනදා ජීවිතේට සැහැල්ලුවෙන් සැනසෙල්ලෙන් ඉන්න උදව් වෙන්නේ කියන එකනේ. හැබැයි එහෙම නෙවෙයි මේ මෛත්‍රිය කොහොමද විමුක්තියට උදව් වෙන්නේ. මෙත්මග කියන්නේ ඒකයි මෛත්‍රී මාර්ගයෙන් ගිහිල්ලා කොහොමද නිවෙන්නේ සම්පූර්ණයෙන් සංසාරයෙන් එතර වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඊළඟ දවසේ කතා කරන්න සහ පුහුණු වෙන්න පුළුවන් වෙයිද දන්නේ කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ ශාස්ත්‍රූ ගෞරවය මොන තරම් ඇති වෙනවද බලන්න. අපි මොන තරම් වාසනාවන්ත. කවුද මෙහෙම අපිට කියලා දීලා තියෙන්නේ. තරහ ගන්න එපා කියන එක ලේසි. තරහ ගත්තොත් අපාය යනවා කියන එකත් ලේසි. තරහ ගත්තොත් ලෙඩ වෙනවා කියන එකත් ලේසි. හැබැයි මේ එන තරහ අපි තරහ ගන්න නැහැනේ. තරහ එනවනේ අපි ළඟට. හිතලා නෙමෙයි. එතකොට ඒ තරහ නැති කරගන්න. ඒ තරහින් අපිව නිදහස් කරගන්න. මේ විදිහේ ක්‍රමවේදයන් වෙන කවුද කියලා. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. අන්න ඒ අප්‍රමාණ වූ ශාස්ත්‍රූ ගෞරවයත් එක්ක කල්යාණ මිත්‍රවරුනි අපි එකතු වෙමු අප්‍රමාණ වූ මෛත්‍රිය. අපේ හිතේ, අපේ ජීවිතේ, අපේ හදවතේ අපි මොන තරම් ඉඩක් අපේ දහමට ශාස්ත්‍රූන් වහන්සේට අපි පූජා කරලා තියෙනවද?
ඒ අපි පූජා කළ ඉඩමේ ප්‍රමාණයට අපේ ශාස්තෘන් වහන්සේ අපේ හදවතේ වැඩ ඉන්නවා. ඒ සමගම අත්දකින්න අපි අපිට කොච්චර ආදරේද, අපි අපිට කොපමණ කැමතිද, අපිට මොන තරම් ඕනෙකමක් තියෙනවද අපිව නිරෝගීව තියාගන්න, ලෙඩවලින් බේරගන්න, කරදරවලින් අනතුරු වලින් මුදවගන්න, මෙලෝ වශයෙන් සුවසේ ජීවත් වෙන්න, පරලෝ වශයෙන් සුගතිගාමී වෙන්න අපව සසරින් එතෙර කරවන්න අපට මොන තරම් අවශ්‍යතාවයක් තියෙනවද?
ඒ දයාබර වූ හෘදයාංගම වූ අවකාශය තුලින් බලන්න හිතේ අහුමුළුවල එකතු කරගත්ත අමනාපයන් කෝපයන් තිබෙනවා හරියට අතුගාලා අහුමුළුවලට රොඩු බොඩු එකතු කරනවා වගේ සමහර විට හරියට අතු ගන්න බැරි වෙලා අහුමුළුවල කුණු ඉතුරු වෙලා තියෙනවා වගේ කාලාන්තරයක් තිස්සේ බැඳුණු අමනාපයන් බැඳුණු කෝපයන් තිබෙනවාද මතක් වෙන විටත් හිත නටන ඉබඳු අපි බැඳගෙන තිබෙන බැමිදාලා බැඳගෙන රඳවගෙන තිබෙන අමනාපයන්ට මුල්ලුණු සිදුවීම් වල සිටි පුද්ගලයන් ඒ අසල සිටි ඒ සිදුවීම් ඇතුළේ හිටි සිදුවීම් ඇති කළ පුද්ගලයන්ම ඉබේට මතක් වෙන්නත් පුළුවන් නැතිනම් ඕනේ කමින් මතක් කරගන්න
ඒ අදාළ මුල්ලුණු පුද්ගලයන්ගේ කිසියම් එක ක්‍රියාවක් හෝ වචනයක් හෝ වචන කිහිපයක් හෝ ක්‍රියා කිහිපයක් නිසයි අපි නොසන්සුන් වුණේ කලබල වුණේ කෝප වුණේ අපිට පේන්නේ නැද්ද ඒ ඇත්තන්ගේ තිබෙන යහපත් ගති යහපත් ක්‍රියා සමහරට අපිටම කළ උදව් වෙන අයට කරන උදව් එහෙම එකක් දෙකක්වත් බේතකටවත් හොයාගන්න බැරිද අර කෝපය ඒ හොඳ පැත්ත වහනවා කෝපය විසින් ආවරණය කරනු ලබන යහපත දකින්න ඒ දකින හිත පැහැදෙනවා කෝපය නොපැහැදුනත් කෝපය දකින්නට අකමැති වුණත් යහපත දකින අපේ පිරිසිදු හිත මෛත්‍රී හිත පැහැදෙනවා ඒ පැහැදුණු මෛත්‍රී හිතින් අපි ඒ හැම දෙනාටම මෛත්‍රිය දෙමු අතුරුමු
තමන්ටත් අනුන්ටත් අදටත් හෙටටත් අයහපතක්ම ගෙන දෙන නපුරු සිතිවිලි වලින් නපුරු වචන වලින් නපුරු කායික ක්‍රියාවලින් ඒ ඇත්තන් නිදහස් වෙත්වා. තමන්ටත් අනුන්ටත් අදටත් හෙටටත් අනිටු විපාකයක්ම ගෙන දෙන අවලස්සන සිතිවිලිවල අවලස්සන වචනවල අවලස්සන ක්‍රියාවල ගොදුරක් නොවේවා කවුරුවත්. ඕපයේ කිලුටින් අව පැහැගැන්වුණු සිතිවිලි වචන හා ක්‍රියා මෛත්‍රියේ ප්‍රසන්න වර්ණයෙන් පැහැපත් වේවා.
කෝපය ගිලන් කළ දුබල කළ සිත හා ගත මෛත්‍රියෙන් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම අනුන් වෙනසක් නෑ කාගෙත් කවුරුත්. කෝපය ගිලන් කළ හා දුබල කළ සිත් මෛත්‍රියෙන් සුවපත් වෙත්වා. කෝපය ගිලන් කළ කෝපය නිසා ආතුර වුණු ශරීර මෛත්‍රියෙන් නිරෝගී වෙත්වා. මෛත්‍රී සෞම්‍ය කිරණින් එකලුණු හදවතින් කල්‍යාණ මිත්‍රේනි අපි අද මෙත් මගින් සමුගනිමු. මෛත්‍රිය අපි ආශ්වාස කරමු ප්‍රශ්වාස කරමු. එදිනෙදා ජීවිතේ පුදු මහත් කටයුතු වලදී විශේෂයෙන් අන්‍යයන් සමග ගැටෙන විට අපි ඔසුවක් වෙමු ගිලනුන් ඉදිරියේ. ඒ සෞම්‍ය වූ හෘදයාංගම වූ අදිටනින් සෑම දෙනාටම සෙතක් වේවා, ශාන්තියක් වේවා, සැනසෙල්ලක්ම වේවා.